9 10 11 කියන නර්ව්ස් තුනේ. හරිද? නර්ව්ස් තුනේ මෝටර් නියුක්ලියස් එක විදිහට ක්‍රියා කරනවා. 9 කියන්නේ ග්ලොසෙෆැරින්ජල්, 10 කියන්නේ වේගස් සහ ඇක්සසරි නර්ව්ස් තුනේ මෝටර් නියුක්ලියස් එක විදිහට ක්‍රියා කරන්නේ මේ නියුක්ලියස් එක. හරිද? එතකොට ග්ලොසෙෆැරින්ජල් නර්ව් එකේ මෝටර් නියුක්ලියස් එක වෙන්නේ මොකද්ද? මේ නියුක්ලියස් ඇම්බිගස් එකේ සුපීරියර් එන්ඩ් එක. හරිද? මේ එතකොට මේ මෝටර් නියුක්ලියස් එකේ අර කලින් කිව්වා වගේ මේ මෝටර් නියුක්ලියස් එකට එතකොට සෙරිබ්‍රල් හෙමිස්ෆියර්ස් දෙකේම සිග්නල් එක එනවා. මෙයාගෙන් යන ඉෆරන්ට් සප්ලයි කරනවා කාටද? ස්ටයිල ෆැරින්ජස් මසල් එකට. ඒ කියන්නේ මෙයාගේ මේන් මෝටර් නියුක්ලියස් එකෙන් සප්ලයි වෙන එකම මසල් එක තමයි ස්ටයිල ෆැරින්ජස් මසල්. හරිද? ඊට පස්සේ මෙයාගේ පැරාසිම්පැතටික් නියුක්ලියස් එක ගැන කතා කරනවා. මේ පැරාසිම්පැතටික් නියුක්ලියස් එක ගැන කතා කරද්දී ඒකට අපි කියනවා ඉන්ෆීරියර් සලයිවේටරි නියුක්ලියස් කියලා. අපි සුපීරියර් සලයිවේටරි නියුක්ලියස් එක කියලා කිව්වොත් ෆේෂල් නර්ව් එකේ එක පැරාසිම්පැතටික් නියුක්ලියස් එක තමයි සුපීරියර් සලයිවේටරි නියුක්ලියස් කියලා කිව්වේ. ඒ වගේම තමයි ඉන්ෆීරියර් සලයිවේටරි නියුක්ලියස් එක කියලා කියන්නේ අපි ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ පැරාසිම්පැතටික් නියුක්ලියස් එක තමයි අපි කියන්නේ මොකද ඉන්ෆීරියර් සලයිවේටරි නියුක්ලියස් කියලා. මේ ඉන්ෆීරියර් සලයිවේටරි නියුක්ලියස් එකෙන් එන මේ පැරාසිම්පැතටික් සිග්නල්ස් වලින් කාටද? පැරඩොයිඩ් ග්ලෑන්ඩ් එකට. ඒ වගේම තමයි මෙයාගේ සෙන්සරි නියුක්ලියස් එක. සෙන්සරි නියුක්ලියස් එකට කියනවා නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටර් සොලිටරිස් කියලා. කියන්නේ NTS එකේ එක පාර්ට් එකක් තමයි මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ සෙන්සරි නියුක්ලියස් එක. හරි. මම දැන් සරලව මේකේ තියෙන නියුක්ලියස් තුන පැහැදිලි කරනවා. ඒ කියන්නේ මෝටර් නියුක්ලියස් එක නියුක්ලියස් ඇම්බිගස්, ඊට පස්සේ පැරාසිම්පැතටික් එක ඉන්ෆීරියර් සලයිවේටරි නියුක්ලියස් සහ අනිත් එක තමයි සෙන්සරි නියුක්ලියස් එක NTS එක. හරිද? අපි දැන් ඔය මේ ක්‍රොස් සෙක්ෂන් එක බලමු. ක්‍රොස් සෙක්ෂන් එකේ මේ බලන්න මීඩියලි මේ කියන්නේ මොස් පොස්ටීරියර්ලි තියෙන්නේ. මේ කියන්නේ මේ ක්‍රොස් සෙක්ෂන් එක තමයි මෙඩල් ඔබ්ලොන්ග් එකේ ඉන්ෆීරියර් ලිවර් නියුක්ලියස් තියෙන ලෙවල් එකේ ක්‍රොස් සෙක්ෂන් එකක්. හරිද? මීට උඩින් තියෙනවා සුපීරියර් එන්ඩ් එකේ තියෙන ක්‍රොස් සෙක්ෂන් එක, පල්ලෙහෙන් තියෙනවා තව ක්‍රොස් සෙක්ෂන් දෙකක්. හරිද? එතකොට මේ පල්ලෙහෙන් ඉඳන් ගත්තාම තුන්වෙනි ක්‍රොස් සෙක්ෂන් එක තමයි මෙඩල් ඔබ්ලොන්ග් එකේ. හරිද? ඒ ටික බලලා මෙතන එනවා නම් හොඳයි. එතකොට මෙතනදී මොස් පොස්ටීරියර්ලි තියෙන මොකද්ද? අර ෆෝර්ත් වෙන්ට්‍රිකල් එකේ කැවිටි එක. ඊට පස්සේ මේකට ඇන්ටීරියර්ලි තියෙනවා නියුක්ලියස් මේ පේලිය. හරිද? ඒ මොස් මීඩියලි තියෙන නියුක්ලියස් එක තමයි අපි කියනවා එකට හයිපෝග්ලොසල් නියුක්ලියස් කියලා. හරිද? මොස් මීඩියල් තියෙන කියන්නේ ෆෝර්ත් වෙන්ට්‍රිකල් එකට ඇන්ටීරියර්ලි මොස් මීඩියලි තියෙන නියුක්ලියස් එක තමයි මොකද්ද? හයිපෝග්ලොසල් නියුක්ලියස්. හරිද? ඒ හයිපෝග්ලොසල් නියුක්ලියස් එකට ලැටරලි තියෙනවා ඩෝසල් වේගල් නියුක්ලියස් එක ගැන. ඒ ගැන ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ ඊට ලැටරලි තියෙනවා NTS එක. අර නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටර් සොලිටරිස් කියන එක තියෙන්නේ මේ ඩෝසල් වේගල් නියුක්ලියස් එකට ලැටරලි. ඊට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඇන්ටීරියර් මේ පැත්තට වෙන්න බලන්න. එතන තියෙනවා මැද්දේ නියුක්ලියස් ඇම්බිගස් කියන නියුක්ලියස් එක. හරිද? එතකොට මේ අපි කතා කරා මොකද්ද? නියුක්ලියස් ඇම්බිගස් එක. එතකොට නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටර් සොලිටරිස් එක. ඒ වගේම ඩෝසල් වේගල් නියුක්ලියස් සහ හයිපෝග්ලොසල් නියුක්ලියස් ගැන කතා කරා. මෙතනින් හයිපෝග්ලොසල් නියුක්ලියස් සහ ඩෝසල් වේගල් නියුක්ලියස් එක ඉස්සරහට කතා කරනවා. දැන්ට වැදගත් වෙන්නේ මේ NTS එක සහ නියුක්ලියස් ඇම්බිගස් කියන නියුක්ලියස් දෙක. එතකොට මම දැන් මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකට අදාළ නියුක්ලියස් ගැන කතා කරනකොට ඔය දෙක කතා කරේ. මම හිතනවා මේ පැහැදිලි වෙන්නේ නැති කියලා ලෙවල් එකත් එක්ක මේ නියුක්ලියස් තියෙන විදිය. ඊට පස්සේ අපි ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ නර්ව් පාත් එක ගැන කතා කරනවා. මේ නර්ව් පාත් එක ගැන කතා කරද්දී මේක පටන් ගන්න ලෙවල් එක මොකද්ද? එතකොට මෙඩල් ඔබ්ලොන්ග් එකේ පටන් ගන්නනේ. මේ පටන් අරගෙන නර්ව් එක නියුක්ලියස් තුනෙන් එකතු වෙලා හැදෙන නර්ව් එක එනවා කොහෙන්ද? මේ මෙඩල් ඔබ්ලොන්ග් එකේ ඇන්ටීරියර්ලි තියෙන ඔලිව් එක සහ ඉන්ෆීරියර් සෙරිබ්‍රල් පෙටැන්ගල් එක අතර තියෙන ගෲව් එකේ තමයි මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ රූට්ලස් එළියට එන්නේ. හරිද? ඒ බ්‍රේන් ස්ටෙම් එකකින් එමර්ජ් වුණාට පස්සේ මේ පොස්ටීරියර් ක්‍රේනියල් ෆොසයි එකේ පොස්ටීරියර් ක්‍රේනියල් ෆොසයි එකෙන් ලීව් වෙනවා ජුගුලර් ෆොරමන් එක හරහා. හරිද? මේ ජුගුලර් ෆොරමන් එක හරහා මෙයා ලීව් වෙද්දී මෙයාගේ හැදෙනවා සුපීරියර් ඇන්ඩ් ඉන්ෆීරියර් ග්ලොසොෆැරින්ජල් සෙන්සරි ගැන්ග්ලියන් දෙකක්. හරිද? මොකද මම කිව්වේ දැන් මෙයා ලීව් වෙන්නේ කොහෙන්ද? groove between the olive and the inferior cerebral petangle and leaves the skull to the jugular foramen. හරිද? මේ jugular foramen එකෙන් එළියට යද්දී මෙයාගෙන් හැදෙනවා sensory ganglia දෙකක්. මේ
සෙන්සරි ගැන්ග්ලිය කියලා කියන්නේ යාගේ සෙන්සරි පාර්ට් එක තමයි අර එක්ස්පෑන්ඩ් වෙලා හදන්නේ සෙන්සරි ගැන්ග්ලියන් දෙකක්. ඔය සෙන්සරි ගැන්ග්ලියන් හදුවා මතකයි ඇති ට්‍රයිජෙමිනල් නර්ව් එකේ නේ. එතකොට ඒ වගේ ගැන්ග්ලියන් දෙකක් හදනවා සුපීරියර් ඉන්ෆීරියර් කියලා ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ. ඊට පස්සේ මේ නර්ව් එක නෙක් එකේ අප පාර්ට් එකේ පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙලා එයා සප්ලයි කරනවා ස්ටයිලොෆැරින්ජියස් මසල් එකට. මම කලින් කිව්වා මෙයාගේ තනි මෙයාගේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ තනි සප්ලයි එක දෙන එකම මසල් එක තමයි ස්ටයිලොෆැරින්ජියස් මසල් එක. හරිද? ඊට පස්සේ මේ නර්ව් එක තවදුරටත් කන්ටිනියු වෙලා යනවා සුපීරියර් ඇන්ඩ් මිඩල් කන්ස්ට්‍රික්ටර් මසල්ස් අතරින්. සුපීරියර් ඇන්ඩ් මිඩල් කන්ස්ට්‍රික්ටර් මසල්ස් අතරින් තමයි මෙයා ඇතුල් වෙන්නේ ෆැරින්ක්ස් එකට. හරිද? මේ ඇතුල් වෙලා මෙයා සප්ලයි කරනවා සප්ලයි කරනවා කොහෙද ෆැරින්ජල් ප්ලෙක්සස් වලට බ්‍රාන්චස් දෙනවා. ඒ වගේම posterior third of the tongue වල ඒ කියන්නේ posterior one third of the tongue වලට සප්ලයි වෙනවා. හරිද? එතකොට මේ ඇවිල්ලා සරලව මේ මගේ පාත් එක ගැන කතා කරේ. එතකොට කොහෙන්ද බ්‍රේන් ස්ටෙම් එකේ මොන ලෙවල් එකේද කොහෙන්ද මේ බ්‍රේන් ස්ටෙම් එකෙන් ලීව් වෙන්නේ ඊට පස්සේ ස්කල් එකෙන් කොහෙන්ද ලීව් වෙන්නේ ඊට පස්සේ මෙයා සප්ලයි කරන මසල් එක මොකද්ද සහ බ්‍රාන්චස් මොනවද කියලා තමයි දැනගන්න. එතකොට දැන් අපි බ්‍රාන්චස් ගැන කතා කරනවා මේ කොහෙද ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ. ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ මේන්ලි තියෙනවා බ්‍රාන්චස් කිහිපයක් ගැන කතා කරනවා. එතකොට අපි ඒකේ මුලින්ම කතා කරන බ්‍රාන්ච් එක තමයි ටිම්පැනික් බ්‍රාන්ච් එක. මේ ටිම්පැනික් බ්‍රාන්ච් එක ඔගොල්ලෝ දන්න මතක ඇති ඊයර් කරද්දී ඔයගොල්ලෝ දැකලා ඇති අර මම ෆේෂල් නර්ව් ගැන කියද්දි කිව්වා ප්‍රොමොන්ටරි ගැන. ප්‍රොමොන්ටරි එක වටේ හදනවනේ මේ ටිම්පැනික් ප්ලෙක්සස් කියලා එකක් නේ. එතකොට ඒක හදන්න වැදගත් වෙන්නේ මේ ටිම්පැනික් බ්‍රාන්ච් ඔෆ් ද ග්ලොසොෆැරින්ජල් නර්ව්. හරිද? එතකොට මේ මිඩල් එකට එන්ටර් වෙනවා ටිම්පැනික් බ්‍රාන්ච් එක. ඒ ටිම්පැනික් බ්‍රාන්ච් එකේ එන්ටර් වුණාට පස්සේ මෙයා හදනවා ටිම්පැනික් ප්ලෙක්සස් එකනේ. මේ ටිම්පැනික් ප්ලෙක්සස් එකෙන් පටන් ගන්නවා ප්‍රී පැරාසිම්පැතික් ෆයිබර්ස්. හරිද? මේ පීරියඩ් පැරාසිම්පැතික් ෆයිබර්ස් අරන් යනවා ලෙසර් පෙට්‍රෝසල් නර්ව් එක විදිහට කොහෙටද? පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට. හරිද? මේ පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට යන්න කලින් මෙයා සයින් අප් වෙනවා ඔටික් ගැන්ග්ලියන් එකේ. ඔටික් ගැන්ග්ලියන් එකේ සයින් අප් වෙලා තමයි පෝස්ට් ගැන්ග්ලියොනික් බ්‍රාන්ච් එක යන්නේ කොහෙටද? අර මේ පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට. එතකොට ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ මුල් බ්‍රාන්ච් එක ටිම්පැනික් බ්‍රාන්ච් එක. මේ ටිම්පැනික් බ්‍රාන්ච් එක මිඩල් එකට එන්ටර් වෙලා එයා මේ ටිම්පැනික් ප්ලෙක්සස් හදනවා. මේ ටිම්පැනික් ප්ලෙක්සස් වලින් පටන් ගන්න ප්‍රී ගැන්ග්ලියොනික් පැරාසිම්පැතික් බ්‍රාන්ච් එක ලෙසර් පෙට්‍රෝසල් නර්ව් කියලා හඳුන්වනවා. මේ ලෙසර් පෙට්‍රෝසල් නර්ව් එක ටිම්පැනික් කැවිටි එකෙන් ලීව් වෙනවා. ගිහිල්ලා සයින් අප් වෙනවා ඕටික් ගැන්ග්ලියන් එකත් එක්ක. ඕටික් ගැන්ග්ලියන් එකෙන් එන පෝස්ට් ගැන්ග්ලියොනික් ෆයිබර්ස් සප්ලයි වෙනවා කාටද? පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට. එතකොට සරලව කියනවා නම් ටිම්පැනික් බ්‍රාන්ච් එකෙන් තමයි යන්නේ පැරඩිඩ් ග්ලෑන්ඩ් එකට පැරාසිම්පැතික් සප්ලයි. හරිද? ඊට පස්සේ නර්ව් ටු ද ස්ටයිලොෆැරින්ජියස් මසල් මම කලින් දෙපාරක් කිව්වා. ඒක බ්‍රාන්ච් එක තමයි ටිම්පැනික් බ්‍රාන්ච් එක. ඊට පස්සේ නර්ව් ටු ද ස්ටයිලොෆැරින්ජියස් මසල්. ඊට පස්සේ මෙයාගෙන් දෙනවා ෆැරින්ජල් බ්‍රාන්ච් එක. ෆැරින්ජල් බ්‍රාන්ච් එක ගැන විස්තර කරලා කියන්නම් මම වේගස් නර්ව් එකේදී. දැන් මතක තියාගන්න මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ ෆැරින්ජල් බ්‍රාන්ච් එකක් දෙනවා. ඒ වගේම තමයි මෙයාගෙන් දෙනවා ලින්ගුවල් බ්‍රාන්ච් එක. මේ ලින්ගුවල් බ්‍රාන්ච් එකෙන් සප්ලයි කරනවා posterior one third of the tongue වලට සප්ලයි කරන අතර මේකෙන් ඒ posterior one third වල තියෙන taste sensation එකයි general sensation එකයි දෙකම අරන් එනවා. හරිද? අපි කතා කරා facial nerve එකෙන් තමයි anterior two third of the tongue වල තියෙන taste sensation එක අරන් ගියේ. ඒ වගේම anterior two third of the tongue වල general sensation අරන් ගියේ trigeminal එකේ අර මං කිව්වා lingual nerve එකේ. ඒ වගේම තමයි posterior one third වල taste sensation එක සහ general sensation දෙකම අරන් යන්නේ මේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එක හරහා. ඒකේ තියෙන lingual branch එක හරහා. ඊට අමතරව carotid branch එකක් දෙනවා. මේ carotid branch එක carotid sinus එකට දෙනවා. හරිද? ඔය විදිහට ෆැරින්ජල් නර්ව් එකේ branches යන්නේ tympanic branch, carotid branch, nerve to stylopharyngeus muscle, pharyngeal branch and lingual branch. මේ ස්ලයිඩ් එකෙන් කියලා තියෙන්නේ මෝටර් නියුක්ලියස් එකට දාලා කොටස මෝටර් නියුක්ලියස් එකට සෙන්සරි නියුක්ලියස් එකට සහ පැරාසිම්පැතික් නියුක්ලියස් එකට දාලා ක්‍රොස් සෙක්ෂන් තුන ගැන වෙන වෙනම පැහැදිලි කරලා තියෙන. කියන්නේ එකම ක්‍රොස් සෙක්ෂන් එක තියෙන්නේ අපි වෙන වෙනම මේ මෝටර් සෙන්සරි සහ පැරාසිම්පැතික් ඒරියාස් ගැන නිකන් ෂෝට් නෝට් එකක් වගේ මෙතන තියෙන්නේ. එතකොට බලන්න මේ මෝටර් නියුක්ලියස් එක මොකද? මෙයාගේ නියුක්ලියස් ඇම්බිගස් එකනේ. එතකොට මෙයාගේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකෙන්
ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ මෝටර් නියුක්ලියස් එකෙන් සප්ලයි වෙන එක මසල් එක මොකද්ද? ස්ටැලොෆැරින්ජස්. මුල්ම ක්‍රොස් සෙක්ෂන් එකේ තියෙන ස්ටැලොෆැරින්ජස් මසල් එකට සප්ලයි වෙනවා. ඊට පස්සේ මෙයාගේ සෙන්සරි සප්ලයි ගැන කතා කරාන් පස්සේ සෙන්සරි සප්ලයි දෙනවා එකක් තමයි ඕරෝෆැරින්ක්ස් එකට දෙනවා. හරිද? ඒ වගේම මම කිව්වා මේ ටං එකේ posterior one third වල තියෙන general sensation අරන් යනවා. ඒ වගේම ටං එකේ posterior one third වල තියෙන taste sensation අරන් යනවා. ඒ වගේම carotid body and carotid sinus වල ඉඳන් යන sensation අරන් යනවා. ඒ වගේම තමයි tympanic cavity එකේ ගිහලා plexus එකක් හදනවා. tympanic plexus එක. ඒතකොට tympanic cavity එක ඇතුළේ තියෙන මේ sensation උත් මේක හරහා යනවා. එතකොට මේ ග්ලොසොෆැරින්ජල් එකේ සෙන්සරි නියුක්ලියස් එකට යනවා කොහින්ද? ඕරෝෆැරින්ක්ස්, ටං එකේ taste and general sensation, ඒ වගේම carotid sinus එකේ සහ tympanic cavity එකේ ඉඳන් මේ sensation යනවා කොහෙටද? මේ සෙන්සරි නියුක්ලියස් එකට. එතකොට මම කිව්වා අතන මේ superior ganglion එකක් සහ inferior ganglion එකක් තියෙනවා කියලා මේ නව පාත් එකේ නේ. ඒක හැදෙන්නේ කොතනද කිව්වා? jugular foramen එකෙන් එළියට යද්දි. එතකොට මෙන්න මේක එච්චර ලොකු දැනුමක් මේ අවශ්‍ය නැහැ මේක ගැන. මේකේ නිකන් සරලව මතක තියාගන්න taste sensation වලට අදාළ fibers යන්නේ inferior ganglion එක හරහා කියන එක විතරයි. හරිද? ඒක ගැන ලොකුට දැනගන්න ඕනේ නැහැ. taste sensation එකට අදාළ fibers යන්නේ inferior ganglion එක හරහා යනවා කියලා විතරක් දැනගන්න ඔය කුප්පියේ තියෙන විදිහට. ඊට පස්සේ parasympathetic nucleus එක ගැන කතා කරනකොට එයාගෙන් සප්ලයි වෙන්නේ කාටද? parotid gland එකට. ඒ parotid gland එකට යන්නේ tympanic plexus හරහා lesser petrosal nerve එක දිගේ නේ. එහෙමනේ. හරි. ඔය විදිහට තමයි parotid ග්ලොසොෆැරින්ජල් nerve එකේ nerve path එක සහ nerve එකේ function එක ගැන කතා කරන්නේ. ග්ලොසොෆැරින්ජල් nerve එක ටෙස්ට් කරන විදිහ ගැන කතා කරද්දී අපිට මේ ග්ලොසොෆැරින්ජල් nerve එකේ බලන්න පුළුවන් දේවල් කීපයක් තියෙන එකක් තමයි මෙයාගේ sensory component එක බලන්න පුළුවන්. ඒ වගේම motor component එක ගැන බලන්න පුළුවන්. අපි sensory component එක බලද්දී අපිට මේ බලන්න පුළුවන් posterior one third වල තියෙන taste sensation එක නේ. එතකොට මේ ඔය කුප්පියේ තියෙන රූපයක් ටං එකේ anterior two third වලට අදාළ taste මොනවාද? ඒ වගේම posterior one third වල අදාළ taste එක මොකක්ද කියන්නේ? සාමාන්‍ය posterior one third වලට ටෙස්ට් කරන්නේ අපි මේ bitter test එක. එතකොට මේ ඒ ටෙස්ට් එක දැනෙනවා නම් ඔන්න ඒ වෙලාවෙදි කියන්න පුළුවන් ටං එකේ මේ සයිඩ් එක ඉන්ටැක්ට් කියලා කියන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි motor component එක මෙයාගේ චෙක් කරන්න පුළුවන් gag reflex එක මගේ. gag reflex එක ගැන අපි කතා කරමු Vegas එකේදී. ඒ වගේම තමයි nerve එකේ මොකක් හරි කියන්නේ ග්ලොසොෆැරින්ජල් nerve එකේ මොකක් හරි lesion එකක් ඇවිල්ලා තිබ්බොත් එහෙම එතනදී අපිට දකින්න පුළුවන් එයාගේ gag reflex එක සම්පූර්ණයෙන්ම loss වෙනවා. ඒ වගේම තමයි posterior one third of tongue වල taste sensation එක loss වෙනවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් තමයි ග්ලොසොෆැරින්ජල් nerve එකේ nerve lesion එකදී දකින්න පුළුවන් දේවල්. Vagus nerve එකත් ග්ලොසොෆැරින්ජල් nerve එක වගේම mixed nerve එකක්. ඒ කියන්නේ sensory සහ motor components දෙකම මෙයාගේ තියෙනවා. මෙයාගේ level එක ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි ග්ලොසොෆැරින්ජල් එක වගේම nucleus ගැන කතා කරත් එහෙම. මෙයාගේ තියෙනවා nucleus තුනක්. එකක් තමයි main motor nucleus එක, ඒ වගේම sensory nucleus එක සහ parasympathetic nucleus එක. මෙයාගේ main motor nucleus එක තමයි අර ග්ලොසොෆැරින්ජල් කතා කරනකොට කිව්වා වගේම මම කියවන nucleus ambiguous එක ගැන. මේ nucleus ambiguous එකේ middle part එක තමයි මේ vagus nerve එකේ motor nucleus එක විදිහට ක්‍රියා කරන්නේ. හරිද? ඊට පස්සේ මේ motor nucleus එකෙන් එන ඒ කියන්නේ motor nucleus එක කියන්නේ motor path එක සම්බන්ධයි. ඒ කියන්නේ අර කලින් වගේම cerebral hemispheres දෙකේම මෙයාට signal එක එනවා. එයාගෙන් එන efferents තියෙනවනේ. ඒ කියන්නේ motor nucleus එකෙන් පටන් ගන්න efferents. ඒ කියන්නේ මෙයාගේ lower motor neuron එක තියෙනවනේ. මේ lower motor neuron එක supply කරනවා කාටද? Constrictor muscles of the pharynx and intrinsic muscles of the larynx. Constrictor muscles of the pharynx and intrinsic muscles of the larynx වල supply කරනවා. මම මේක ගැන විස්තර ඉස්සරහට කියන්න. දැන් nucleus එකේ function එක ගැන විස්තර කරේ. ඊට පස්සේ මෙයාගේ parasympathetic nucleus එක. මෙයාගේ parasympathetic nucleus එකට අපි කියනවා dorsal vagal nucleus එක කියලා. එහෙම නැත්නම් dorsal nucleus of the vagus. හරිද? ඊට පස්සේ මේ parasympathetic nucleus එකෙන් supply වෙනවා. ඒ කියන්නේ parasympathetic nucleus එකෙන් different fibers යනවා involuntary muscles of the bronchi, heart, esophagus, stomach
small intestine, large intestine as far as the distal 1/3 of the transverse colon. හරිද? එතකොට ඒ කියන්නේ සරලවම තියා ගන්නවා ඊසොෆේගස් එකේ ඉඳන් transverse colon එක දක්වා තියෙන smooth muscles වල supply වෙනවා. ඒ වගේම heart එකට සහ bronchi එකේ තියෙන smooth muscles වලට supply වෙනවා මේ parasympathetic nucleus එක හරහා. ඊට පස්සේ අපි කතා කරනවා ඊට අමතරව sensory nucleus එක ගැන. sensory nucleus එකත් NTS එකේ එක part එකක්. මම NTS එක දැන් කියද්දි කිව්වා facial nerve එකේ sensory nucleus එක උනේ NTS එක. ඒ වගේම glossopharyngeal nerve එකේ sensory nucleus NTS එක. ඒ වගේම vagus nerve sensory nerve එක වෙන්නේ මේ NTS එක. sensory nucleus එකේ function මම ඉස්සරහට කතා කරන්නම්. දැන් ඔයගලන්ට අයිඩියා එකක් එන්නේදී එතකොට vagus nerve එකේ nucleus තියෙන මොන level එකේද කියන එක. ඒ වගේම ඒ කියන්නේ glossopharyngeal nerve එකේ වගේම අර මේ middle oblongate එකේ upper part එකේ තමයි එතකොට මේ කියන්නේ fourth ventricle එකට ඉස්සරහා තමයි මේ vagus nerve එකේ nucleus තියෙන්නේ. ඒ කියන්නේ nucleus ambiguous එක, NTS එක, ඒ වගේම මේ dorsal vagal nucleus එක මම කලින් කියපු විදිහට ඒ ස්ථානවල තියෙනවා. හරිද? ඊට පස්සේ vagus nerve ගැන වැදගත් point එකක් කියන්න ඒක තමයි මෙයාගේ තමයි largest extracranial path එක තියෙන්නේ. මම කිව්වා longest intracranial path එක තිබ්බ කාගේද? trochlear nerve එකේ. ඒ වගේම තමයි extracranial path. ඒ කියන්නේ cranium skull එකකින් එළියට ආවට පස්සේ largest path එක තියෙන්නේ මේ vagus nerve එකට. vagus nerve එකේ path එක ගැන කතා කරද්දී අපිට කතා කරන්න ඕනේ skull එක ඇතුලේ මොකද වෙන්නේ? ඒ වගේම skull එකේ එළියේ neck එකේදී, ඒ වගේම thorax එකේදී සහ abdomen එකේදී මෙයාගේ path එක ගැන අපි කතා කරනවා. vagus nerve එකේ path එක ගැන කතා කරා. හරිද? ඒතර vagus nerve එක පටන් ගන්න කොහෙන්ද? මේ middle oblongate එකේ nucleus වලින් පටන් අරගෙන මෙයා emerge වෙනවා. කලින් අර glossopharyngeal nerve එක වගේම inferior cerebral peduncle එක සහ මේ ඔලිව් එක අතර තියෙන groove එකෙන් තමයි මෙයාගේ rootless එන්නේ. ඒ ඇවිල්ලා මෙයා posterior cranial fossa එකෙන් leave වෙනවා. ඒ කියන්නේ skull එකෙන් leave වෙනවා jugular foramen එක හරහා. glossopharyngeal nerve එක වගේම මේ vagus nerve එකෙනුත් superior සහ inferior sensory ganglions දෙකක් හදනවා. පැහැදිලිද? එතකොට superior sensory ganglion සහ inferior sensory ganglion එකක් හදනවා vagus nerve එකෙනුත් අර glossopharyngeal nerve එක වගේම. එතකොට දැන් කොහෙන්ද එළියට ආවේ? brain stem එකෙන් කොහෙන්ද emerge උනේ? ඒ වගේ මොකද level එක brain stem එකෙන් කොහෙන්ද emerge උනේ? ඒ වගේම skull එකෙන් කොහෙද leave උනේ කියලා බැලුවා. ඊට පස්සේ අපේ සරල path එක මේ neck එක දිගේ ඒ තමයි carotid sheath එක ඇතුලේ internal jugular vein එක සහ internal and common carotid arteries අතරින් මෙයා පල්ලෙහාට neck එක යනවා. ඒක දන්නවනේ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් neck එකේ common carotid arteries carotid sheath එක ඇතුලේ මේ එක පල්ලෙහාට ගිහිල්ලා මෙයා thorax එකට enter වෙනවා. හරිද? thorax එකේදී එතකොට right vagus nerve එක සහ left vagus nerve එක කියලා vagus nerves දෙකක් තියෙනවානේ. එතකොට right vagus එක ගැන මුලින්ම කතා කරනවා. මේ right vagus එක මුලින්ම pass වෙනවා posterior to the lung root. ඒ කියන්නේ lung root එකට posteriorly යනවා. ඒ හරිය දෙයා වැදගත් වෙනවා pulmonary plexus හදන්න. හරිද? ඔයගොල්ලෝ thorax වල මේ part එක දන්නවා ඇති. මම ආයි මතක් කරගෙන යන්නම්. ඊට පස්සේ මේ right side එකේ තියෙන vagus nerve එක esophagus එකට posteriorly තමයි පල්ලෙහාට ගමන් කරන්නේ. හරිද? ඒ පල්ලෙහාට ගිහිල්ලා මෙයා esophageal opening එකෙන් diaphragm එකේ esophageal opening එකෙන් stomach එකේ posterior aspect එකට reach වෙනවා. ඒ හරියට ආවට පස්සේ මෙයා අඳුනනවා posterior vagal trunk එක කියලා. හරිද? ඊට පස්සේ මේ posterior vagal trunk එකෙන් large celiac branch එකක් දෙනවා. මේ large celiac branch එක celiac plexus, superior mesenteric plexus සහ renal plexus හදන්න වැදගත් වෙනවා. එතකොට මේ plexus හරහා මෙයා supply කරනවා duodenum එකට, liver එකට, kidney එකට, small intestine and the large intestine as far as distal one third of the transverse colon දක්වා. හරිද? එතකොට මේ අපි කතා කරනකොට මේ right vagus එක ගැන මේ එතකොට right vagus එක මුලින් තිබ්බේ
මේ දකුණු පැත්තේ තිබ්බ වේන් එක සොරි නර්ව් එක මුලින්ම ලං රූට් එකට පොස්ටීරියර් ගියා ඊට පස්සේ ඉසොෆේගස් එකට පොස්ටීරියර් යනවා ඉසොෆේගස් එකට පොස්ටීරියර් දිහා මේ ලං රූට් එකට පොස්ටීරියර් දිහා පල්මොනරි ප්ලෙක්සස් එක හදන වැදගත් වෙනවා ඒ වගේම ඉසොෆේගස් එකට පොස්ටීරියර් දිහා ඉසොෆේජල් ප්ලෙක්සස් එක හදන වැදගත් වෙනවා ඊට පස්සේ ඇබ්ඩෝමන් එකට එන්ටර් වෙනවා ඉසොෆේජල් ඕපනින් එක හරහා ඩයෆ්‍රෑම් එකේ එතකොට මෙයා හඳුනන මොකක් කියලාද පොස්ටීරියර් වේගල් ට්‍රංක් කියලා ඊට පස්සේ large celiac branch එක celiac plexus superior mesenteric and renal plexus හදන්න වැදගත් වෙනවා. ඒ හරහා මෙයා සප්ලයි වෙනවා. අර මම කියපු organs වල duodenum, liver, kidney, small intestine and large intestine as far as the distal one third of the transverse colon. හරිද? ඊට පස්සේ මේ අපි කතා කරමු left vagus එක ගැන. මේ left vagus එකත් අර වගේම neck එක දිගේ පල්ලෙහාට එනවා. මේ carotid sheath එක මේ ඇතුලෙන් ඒ ඇවිල්ලා මෙයා thorax එකට එන්ටර් වුණාට පස්සේ මෙයා මුලින්ම ක්‍රොස් කරනවා aortic arch එක. හරිද? aortic arch එක ක්‍රොස් කරද්දී මෙයාව ක්‍රොස් කරනවා phrenic nerve එක මේ ඒ හරිය. හරිද? එතකොට aortic arch එක ක්‍රොස් කරනවා ඒ හරියදී එතකොට phrenic nerve එක මෙයාව ක්‍රොස් කරනවා. ඊට පස්සේ vagus nerve එක lung root එකට posteriorly යනවා. ඒ යද්දී එතකොට pulmonary plexus දෙන්න වැදගත් වෙනවා. ඒ වගේම තමයි esophagus එකට anterior තමයි මෙයා පල්ලෙහාට descend වෙන්නේ. එතකොට පල්ලෙහාට descend වෙද්දී anterior descend වෙද්දී esophageal plexus හදන්න මෙයා වැදගත් වෙනවා. ඊට පස්සේ මෙයා abdomen එකට එනවා esophageal opening එක හරහා diaphragm එකේ. ඒ ඇවිල්ලා මෙයා එතකොට මෙයා හඳුනනවා anterior vagal trunk කියලා. left එක අපි හඳුන්වන්නේ posterior vagal trunk, right එක අපි හඳුන්වන්නේ posterior vagal trunk කියලා. ඒ වගේම left එක අපි හඳුන්වනවා anterior vagal trunk කියලා abdomen එකේදී. ඊට පස්සේ මේ abdomen එකේදී මෙයා branches දෙකක් දෙනවා. එකක් තමයි hepatic branch එකක් දෙනවා liver එකට සහ pyloric branch එකක් දෙනවා. මේ පාත් එක ඔයගොල්ලෝ thorax වලදී ඉගෙනගෙන ඇති අද මම ආයි මතක් කරලා විතරයි. මේ එතකොට vagus nerve එකේ සම්පූර්ණ මේ පාත් එක මේ විදිහට සප්ලයි වුණාට එතකොට ඒව හරහා තමයි අර මේ parasympathetic nucleus එකේ fibers ඒ වගේම sensory fibers ඒ ඔක්කොම ඉන්නේ මේ plexus හරහා ගිහලා තමයි අදාළ organs වල supply වෙන්නේ. මේකත් vagus nerve එකේ පාත් එකකටම අදාළ කොටසක්. එතකොට මේක ගැන කියද්දී මම මේකේ branches ගැන තමයි කතා කරන්නේ. ඊට කලින් මම කතා කරා ඔයගොල්ලන්ට එක මේ skull එකේ brain stem එකෙන් ලී වුණාට පස්සේ skull එකෙන් jugular foramen එක හරහා එළියට එනවා. ඒ එළියට එද්දී මෙයා හදනවා කිව්වා superior and inferior ganglions දෙකක් හදනවා කිව්වා. ඒ හදලා තමයි ඊට පස්සේ මෙයා carotid sheath එකේ පල්ලෙහාට එන්නේ. ඒ carotid sheath එකේ පල්ලෙහාට එන්න කලින් අර ganglions දෙක හැදුවට පස්සේ මෙයාට එකතු වෙනවා accessory nerve එකේ cranial root එක. ඕක දැනට මතක තියාගන්න cranial accessory nerve එක කියන එක පැහැදිලි වෙයි. එතකොට vagus nerve එකේ fibers වලට එකතු වෙනවා මොන fibers ද? accessory nerve එකේ cranial root එකේ fibers. ඒක මතක තියාගෙන අපි vagus nerve එකේ branches ගැන කතා කරමු. vagus nerve එකේ තියෙන ප්‍රධාන branches තමයි pharyngeal branch එක, superior laryngeal branch එක සහ recurrent laryngeal branch එක. මේ branches නුත් තියෙනවා. හරිද? එතකොට මේ අපි මුලින්ම කතා කරනවා pharyngeal branch එක ගැන. මේ pharyngeal branch එකට supply වෙන්නේ pharyngeal plexus හදන්නනේ. එතකොට මේ pharyngeal plexus හදන්න මම කිව්වා glossopharyngeal nerve එකේ pharyngeal branch එකක් එනවා. ඒ වගේම vagus nerve එකේ pharyngeal branch එකකුත් එනවා. ඒ වගේම තමයි මේ vagus nerve එකත් එක්ක accompany වෙනවා අර මම කියපු cranial part of the accessory nerve එකත්. හරිද? මේ cranial part of the accessory nerve එකේ එන branches නුත් එතකොට pharyngeal branches වලට ඒ කියන්නේ මේ pharyngeal plexus හදන්න වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙයා pharyngeal plexus හදලා supply වෙනවා stylopharyngeus ඇරෙන්න අනිත් හැම pharyngeal muscles එකකටම supply වෙනවා. අපිට මෙහෙම කියන්න පුළුවන් all the muscles of the pharynx except the stylopharyngeus. මොකද stylopharyngeus වල supply උනේ glossopharyngeal nerve එකෙන් නේ. ඊට පස්සේ මේකේ supply වෙනවා all the muscles of the soft palate except the tensor veli palatini. tensor veli palatini වලට supply උනේ trigeminal nerve එකේ. එතකොට soft palate එකේ muscles වලට supply වෙනවා except tensor veli palatini and pharyngeal muscles වලට supply වෙනවා except the stylopharyngeus muscle. එතකොට මේ supply වෙන්නේ pharyngeal plexus හරහා. ඒකට pharyngeal plexus වල branch එකේ glossopharyngeal nerve එකේ pharyngeal branch එකෙන් සහ vagus nerve එකත් එක්ක යනවා මොනවාද accessory nerve එකේ cranial part එකේ branches. එතකොට ඒවත් මේ
ෆැරින්ජල් ප්ලෙක්සස් හදන්න දායක වෙනවා. හරිද? ඊට පස්සේ අපි දෙවෙනි බ්‍රාන්ච් එක විදිහට කතා කරනවා සුපීරියර් ලැරින්ජල් නර්ව් එක. මේ සුපීරියර් ලැරින්ජල් නර්ව් එක කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඉන්ටර්නල් ලැරින්ජල් නර්ව් එක සහ එක්ස්ටර්නල් ලැරින්ජල් නර්ව් එක කියලා. හරිද? මේ ඉන්ටර්නල් ලැරින්ජල් නර්ව් එක සප්ලයි වෙනවා. ඒකෙන් සෙන්සරි සප්ලයි එකක් දෙනවා කොහෙටද? ලැරින්ක්ස් එකේ වෝකල් කෝඩ්ස් දක්වා තියෙන මියුකස් මෙම්බ්‍රේන් එකට. කියන්නේ වෝකල් කෝඩ්ස් වලට උඩින් තියෙන ලැරින්ජල් මියුකස් මෙම්බ්‍රේන් එකට තමයි මේකෙන් සප්ලයි වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මොකද්ද? එක්ස්ටර්නල් ලැරින්ජල් නර්ව් එක. ඒ කියන්නේ ඉන්ටර්නල් ලැරින්ජල් නර්ව් එක ගැන කිව්වා මොකද්ද? මේ එයා සප්ලයි කරනවා කිව්වා මියුකස් මෙම්බ්‍රේන් එකට වෝකල් කෝඩ්ස් වල උඩින් තියෙන නේ. ඒක අපි මෙහෙම කියන්න පුළුවන්. mucous membrane of the larynx down as far as the vocal cords. ඊට පස්සේ external laryngeal nerve එක තියෙනවා. මේ external laryngeal nerve එකෙන් supply කරනවා cricothyroid muscle එකට. ඒ වගේම මෙතනදී වැදගත් point එකක් තියෙනවා. external laryngeal nerve එක closely relate වෙනවා කාටද? superior thyroid artery එකට. external laryngeal nerve එක superior thyroid artery එකට තමයි relate වෙන්නේ relation එකක් තියෙන්නේ. හරිද? එතකොට මම කියනවා දැන් superior laryngeal nerve එක branches දෙකයි internal laryngeal and external laryngeal. internal laryngeal එක supply වෙන vocal cord වලට උඩින් තියෙන mucous membrane සහ external laryngeal nerve එක supply වෙනවා cricothyroid muscle එකට. ඊට පස්සේ අපි කතා කරනවා recurrent laryngeal nerve එක ගැන. recurrent laryngeal nerve එකේදී ඔයගොල්ලෝ මේ දන්නවා ඇති left side එකේ නම් recurrent laryngeal nerve එක මේ කියන්නේ recurrent laryngeal nerve එක aorta එක උඩින් හුක් වෙලා අවිල්ල තියෙනවා. ඒ වගේම right side එකේ නම් මෙයා ඉන්නේ first part of the subclavian ගේ බින් හැරිලා. හරිද? ඒක අපි කියනවා මේ hooks around the first part of the subclavian artery කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙයා මේ trachea එක සහ esophagus එක අතර groove එකෙන් උඩට ඇවිල්ලා supply වෙනවා මෙයාගේ supply කරන areas වලට. ඒක තමයි එකක් තමයි මෙයා supply කරනවා all the muscles of the larynx except the cricothyroid. මොකද cricothyroid වල supply කරේ external laryngeal artery එකකින් නේ, external laryngeal nerve එකකින් නේ. එතකොට recurrent laryngeal nerve එකකින් supply වෙනවා all the muscles of the larynx except the cricothyroid. ඊට පස්සේ mucous membrane of the larynx below the vocal cords. Above the vocal cords supply කරේ internal laryngeal එකකින්. तर below the vocal cord supply වෙන්නේ recurrent laryngeal nerve එකේ. හරිද? එතකොට recurrent මම කිව්වා ඊට පස්සේ external laryngeal nerve එක relation එකක් තියෙනවා ඒක superior thyroid artery එකට. ඒ වගේම තමයි recurrent laryngeal nerve එකත් එක්ක relation එකක් තියෙනවා කාටද? inferior thyroid artery එකත් එක්ක. ඔන්න මේ branches තුනේ. pharyngeal branch එක ගැන කිව්වා, superior laryngeal එක ගැන කිව්වා, recurrent laryngeal එක ගැන කිව්වා. ඊට පස්සේ cardiac branches තියෙනවා. මෙයා supply වෙනවා. මේ cardiac plexus වල supply වීම සිද්ධ වෙනවා. හරිද? ඊට අමතරව මේ vagus nerve එක supply කරනවා අර මම කිව්වනේ vagus nerve එකේ path එකේදී මේ abdominal organs වලට එනවා කියලා. එතකොට ඒ වගේම pulmonary plexus හදනවා කිව්වා, esophageal plexus හදනවා කිව්වා. ඊට අමතරව මේ abdominal organs වලට supply කරනවා කිව්වා. transverse colon එකේ distal 1/3 දක්වා තියෙන මේ area එකට supply වෙනවා කිව්වා. එතකොට මේ වගේ ලොකු ප්‍රමාණයකට vagus nerve එකකින් glycerol nerve එක වගේම මේකෙදිත් අපි cross section කීපයක් ගැන කතා කරනවා. කියන්නේ මේ එක එක nucleus වල දාලා අපි function එක ගැන කතා කරනවා. එකක් තමයි මෙයාගේ motor nucleus එක. එතකොට motor nucleus එක supply කරන efferents වලින් අපි supply වෙනවා මෙයාගේ මොනවටද? පොදුවේ ගත්තාම soft palate එකේ muscles වල supply වෙන එක tensor vela palatina යන අනිත් muscles වලට නේ. ඊට පස්සේ constrictor muscles of the pharynx වල supply වෙනවා except stylopharyngeus. ඊට පස්සේ all the muscles of the larynx. මේ larynx එකේ muscles වලට අපි දෙකට බෙදුවා. මේ branches දෙකකින් supply වෙනවා කියලා vagus nerve එකේ branches දෙකකින් තමයි. එතකොට larynx එකේ ඔක්කොම muscles supply වෙන්නේ නේ. මොකද recurrent laryngeal එකට supply වෙන්නේ recurrent laryngeal එකට supply වෙනවා ඔක්කොම laryngeal muscles වලට except cricothyroid. cricothyroid වල supply වෙන්නේ superior laryngeal එකේ තියෙන external laryngeal branch එක නිසා. හරිද? එතකොට මේ
මොනවද parietal muscles වලට constrictor muscles වලට supply වෙනවා ඒ වගේම all the muscles of the larynx and pharyngeal ඒ muscles වලට supply වෙනවා හරිද ඊට පස්සේ අපි කතා කරනවා මෙයාගේ parasympathetic nucleus ඒ කියන්නේ dorsal vagal nucleus එක ගැන හරිද මෙයාගෙන් supply වෙනවා කොහොම intrinsic muscle ඒ කියන්නේ involuntary muscles of the bronchi, esophagus, heart, stomach, small intestine and large intestine as far as the distal 1/3. හරිද ඊට පස්සේ මේ එකකින් සප්ලයි වෙන්නේ small muscles වලට ඊට පස්සේ sensory nucleus එක තියෙනවනේ sensory nucleus එක මේ පණිවිඩය එන්නේ එපේ එතකොට මේ sensory nucleus එකට එන පණිවිඩය එනවා කොහෙන්ද auricle එකේ ඉඳන් එනවා ඒ වගේම external acoustic meters එකේ ඉඳන් එනවා ඒ වගේම ඇබ්ඩොමිනල් විසර වලින් එනවා නේ ඊට පස්සේ ටේස්ට් වලට සම්බන්ධ සෙන්සේෂන් එකක් එනවා එපිග්ලොටිස් එකේ ඉඳන් ඒ කියන්නේ ටං එකේ most posterior part එකේ ඉඳන් ඒ කියන්නේ එපිග්ලොටිස් එකේ ඉඳන් එන ටේස්ට් සෙන්සේෂන් එක අරන් ඉන්නේ මේ වේගස් නර්ව් එක හරහා ඒතර ටේස්ට් සෙන්සේෂන් ගැන කියද්දී අපි කිව්වා anterior 1/3 anterior 2/3 කවුද facial nerve posterior 1/3 glossopharyngeal nerve සහ most posterior part එහෙම නැත්නම් එපිග්ලොටිස් එක සප්ලයි වෙනවා එපිග්ලොටිස් එකේ තියෙන ටේස්ට් සෙන්සේෂන් අරන් එනවා කවුද මේ වේගස් නර්ව් එක මගින් එතකොට මේකෙත් අර ටේස්ට් සෙන්සේෂන් එක යන්නේ ඉන්ෆීරියර් සෙන්සරි ගැන්ග්ලියන් එක හරහා ඒක පොඩි මතකයක් තියාගන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ඊට පස්සේ අපි කතා කරනවා නර්ව් එකේ නර්ව් ලීෂන්ස් ගැන කතා කරනවා ඉස්සරහට වේගස් නර්ව් එක අපිට ටෙස්ට් කරන්න පුළුවන් ෆැරින්ජියල් soft palate and laryngeal muscles වල laryngeal muscles වල යන branches වල function එක test කරලා ඒතර මුලින්ම pharyngeal branches ගැන කතා කරොත් එහෙම pharyngeal branch එකෙන් pharyngeal branch එක අපිට test කරන්න පුළුවන් DAC reflex එක මගින් DAC reflex එක glossopharyngeal nerve එකට සහ vagus nerve එක කියන දෙකටම අදාළ වෙනවා එතකොට මේ අපි මේකෙදි කරන්නේ oropharynx එක irritate කරලා පස්සේ soft මේ pharyngeal muscles contract වෙන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒතකොට මේ contraction එක සිද්ධ වෙන path එක ගැන කතා කරොත් එහෙම අපි oropharynx එක irritate කරද්දී මොකද වෙන්නේ? glossopharyngeal nerve එක හරහා sensitive fibers යනවා. අනිත් පැත්තට glossopharyngeal nerve එක සහ vagus nerve එක හරහා එන motor fibers වලින් glossopharyngeal nerve එකෙන් sternopharyngeal muscle එක vagus එකෙන් pharyngeal plexus හරහා අනිත් pharyngeal constrictor muscles නුත් contract වෙලා මේ DAC reflex එක complete වෙනවා. හරිද? එතකොට DAC reflex එක absent වෙනවා vagus nerve එකේ damage එකක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් glossopharyngeal nerve එකේ damage එකක් තියෙනවා නම් හරි. හරිද? ඊට පස්සේ අපිට check කරන්න පුළුවන් soft palate එකේ function එක. soft palate එකේ function එක test කරලා කලින් අපි කියන්න ඕනේ මේ ovule එක තියෙනවානේ අපේ. මේ ovule එක stable position එකේ තියෙන්නේ දෙපැත්තේ තියෙන palate glossus සහ palatopharyngeal muscles වලින් තියෙන මේ force එක නිසා. හරිද? එතකොට සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අපි කිව්වොත් එහෙම patient ආක් කියන sound එක ගන්න කියලා කියන්නේ. එහෙම කියන්නේ කියලා කිව්වොත් එහෙම එතකොට soft palate එක මේ elevate වෙනවනේ. ඒ elevate වෙද්දී ovule එක backward move වෙනවා midline එකේ. පැහැදිලිද? ovule එක backward තමයි move වෙන්නේ soft palate එක elevate වෙද්දී midline එකේ. ඒ වුණාට දැන් හිතන්න මේ vagus nerve එකේ damage එකක් තියෙන කෙනෙක් නම් unilaterally එක පැත්තක palatopharyngeal and palatoglossus muscle paralyzed වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවකදී opposite side එකේ තියෙන muscles වල unopposed action එකෙන් මොකද වෙන්නේ? opposite side එකට තමයි ovule එක deviate වෙන්නේ. සාමාන්‍ය කෙනෙක්ගේ midline එකේ backward මේ move වෙන ovule එක unilaterally vagus nerve lesion එකක් තිබ්බ කෙනෙක්ගේ unaffected side එකට තමයි ovule එක deviate වෙන්නේ. ඕක මේ කුප්පියේ පෙන්වලා දීලා තියෙන රූපයක් ඇඳලා මේ ටෙස්ට් වල ඊට පස්සේ අපිට මේ vagus nerve එකයි ටෙස්ට් කරන්න පුළුවන් laryngeal muscles වල මේ laryngeal muscles මේ අපි check කළා. ඒ කියන්නේ vocal cords එහෙම check කරන්න පුළුවන් අපිට laryngoscope එකකින්. එතකොට මොකක් හරි මේ vagus nerve එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් ඒ කියන්නේ recurrent laryngeal nerve එක මොකකට හරි affect වෙලා තිබ්බොත් ඒ වගේ ඒ අවස්ථාවේදී hoarseness එන්න පුළුවන්. absence of voice ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. මේ ගැන කියලා තිනවා එලිස් එකේදී. එලිස් එකේ කියලා තිනවා ඒක පොඩ්ඩක් බලන්න. ඊට කරනවා vagus nerve එක damage එකක් වුණොත් එහෙම එතකොට DAC reflex එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම pharyngeal muscles paralyzed වෙන නිසා dysphagia එන්න පුළුවන්. ඒ වගේම
හෝස්නස් ඩිස්නියා වගේ ඒවා ඉන්න පුළුවන් එක්ස්ටර්නල් ලැරින්ජල් පැරලයිස් වෙන නිසා සහ රිකරන්ට් ලැරින්ජල් නර්ව් පැරලයිස් වෙන නිසා ඇක්සසරි නර්ව් එක පියර් මෝටර් නර්ව් එකක්. මෙයා 11 වෙනි නර්ව් එක. මෙයා හැදිලා තියෙන්නේ ක්‍රේනියල් රූට් එකක් සහ ස්පයිනල් රූට් එක එකතු වෙලා. හරිද? එතකොට මේ ක්‍රේනියල් රූට් එක සහ ස්පයිනල් රූට් එක ගැන අපි වෙන වෙනම කතා කරමු. ක්‍රේනියල් රූට් එක ගත්තාම ක්‍රේනියල් රූට් එක එකේ නියුක්ලියස් එක තමයි අපි හඳුන්වන්නේ නියුක්ලියස් ඇම්බිගස් කියලා. මම කිව්වා නියුක්ලියස් ඇම්බිගස් කොමන් මෝටර් නියුක්ලියස් එකක් විදිහට ක්‍රියා කරනවා 9 10 11 කියන නර්ව්ස් තුන. එතකොට ඇක්සසරි නර්ව් එකේ ක්‍රේනියල් රූට් එකේ මෝටර් නියුක්ලියස් එක විදිහට ක්‍රියා කරන්නේ මේ නියුක්ලියස් ඇම්බිගස් එක. එතකොට මෝටර් නියුක්ලියස් එකක් නිසා මෙයාට අනිවාර්යෙන් සිග්නල් එකක් එන්න ඕනේ සෙරිබල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම එන්න ඕනේ. එතකොට කෝඩිකෝ නියුක්ලියර් ෆයිබර්ස් එනවා from the both cerebral hemispheres. ඊට පස්සේ මෙයාගෙන් එන ඉෆරන්ට් එක ගිහිල්ලා එකතු වෙනවා මේ ස්පයිනල් රූට් එකත් එක්ක. මම ඒක ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම ස්පයිනල් රූට් එක ගැන කතා කරද්දී ස්පයිනල් නිව්ස් එක තියෙනවා. ඒක තියෙන්නේ ස්පයිනල් කෝඩ් එකේ upper 5 cervical segments වල anterior gray column එකේ තමයි මේ ස්පයිනල් නියුක්ලියස් එක තියෙන්නේ ස්පයිනල් රූට් එකට අදාළ. හරිද? මේ ස්පයිනල් නියුක්ලියස් වලින් පටන් ගන්න ස්පයිනල් රූට් එක මේ එමර්ජ් වෙන ස්පයිනල් කෝඩ් එකෙන් anterior සහ posterior nerve roots අතර තියෙන midway එකෙන් තමයි මෙයා එමර්ජ් වෙන්නේ ස්පයිනල් කෝඩ් එකේ. ඒ එමර්ජ් වෙලා මෙයා anterior ascend වෙනවා ස්පයිනල් කෝඩ් එක දිගේ. ඒ ascend වෙලා මෙයා foramen magnum හරහා skull එකට ඇතුල් වෙනවා. මොකද ස්පයිනල් රූට් එක ගැන කතා කරේ. එතකොට ස්පයිනල් රූට් එක මේ ස්පයිනල් රූට් එකේ spinal nucleus තියෙන්නේ anterior gray column of the spinal cord in the upper 5 cervical segments of තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් පටන් ගන්න spinal root එක anterior and posterior nerve roots අතර midway emerge වෙලා spinal cord එකේ එයා ascend වෙනවා spinal cord එක දිගේ උඩට ඇවිල්ලා foramen magnum එකෙන් skull එක ඇතුළට enter වෙනවා. හරිද? දැන් අපි ක්‍රේනියල් රූට් එක ගැන කතා කරන්නේ. ක්‍රේනියල් රූට් එක තියෙනවා කිව්වා නියුක්ලියස් ඇම්බිගස් එකේ ඇම්බිගස් එකෙන් පටන් ගන්න විදිහට. හරිද? එතකොට දැන් ඒ නියුක්ලියස් ඇම්බිගස් එකෙන් පටන් ගන්න ක්‍රේනියල් රූට් එක අපි කිව්වා කලින් ඉන්ෆීරියර් සෙරිබල් පෙඩංගල් එක සහ ඔලිව් එක අතර තියෙන ගෲව් එකෙන් 9 වෙනි නර්ව් එක ආවා 10 වෙනි නර්ව් එක ආවා. දැන් මේ ඇක්සසරි නර්ව් එකත් එළියට එනවා. හරිද? ඒ ඇක්සසරි නර්ව් එක එළියට ඇවිල්ලා ඊට පස්සේ foramen magnum එකෙන් ආපු ස්පයිනල් රූට් එකත් එක්ක මේ ක්‍රේනියල් රූට් එක එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයා ජුගල් foramen එක හරහා ස්කල් එකෙන් ලීව් වෙනවා. ඒ ජුගල් foramen එක හරහා ස්කල් එකෙන් ලීව් වෙනවත් එක්කම මෙයා ආයි සෙපරේට් වෙනවා. ඒ සෙපරේට් වෙලා මෙයා ක්‍රේනියල් රූට් එක දිනවනේ. ක්‍රේනියල් රූට් එක ගැන මතක ඇති මම වේගස් එකේදී කිව්වා. මෙයා මේ ක්‍රේනියල් රූට් එක වේගස් නර්ව් එකත් එක්ක මේ ජුගුලර් foramen එකෙන් එළියට ආපු ගමන් එකතු වෙනවයි කියලා. හරිද? ඊට පස්සේ මේ වේගස් නර්ව් එකත් එක්ක මෙයා ඩිස්ට්‍රිබියුට් වෙනවා mainly pharyngeal and recurrent laryngeal branches හරහා තමයි මෙයා මේ ක්‍රේනියල් රූට් එක mainly ඩිස්ට්‍රිබියුට් වෙන්නේ. ඒ කියන්නේ වේගස් එකේ pharyngeal branch එකයි recurrent laryngeal branch එකත් එක්ක තමයි මේ accessory nerve එකේ ක්‍රේනියල් රූට් එක මේ ඩිස්ට්‍රිබියුට් වෙන්නේ. එතකොට ස්පයිනල් රූට් එක දෙනවා දැන් ජුගුලර් foramen එකෙන් එළියට ආවට පස්සේ දෙන්න ආයි සෙපරේට් වුණා. ඒ සෙපරේට් වුණාට පස්සේ ක්‍රේනියල් රූට් එක වේගස් එකත් එක්ක ගියා. එතකොට ස්පයිනල් රූට් එක තනි වෙනවනේ. මේ ස්පයිනල් රූට් එක යනවා sternocleidomastoid muscle එකට deep cervix එකෙන් ගිහිල්ලා ඊට පස්සේ මෙයා posterior triangle එක cross කරලා supply වෙනවා trapezius muscle. ඒ ඇවිල්ලා මෙයාගේ ස්පයිනල් රූට් එක. ඒතර මුලින් නම් සරලව කිව්වොත් එහෙම ක්‍රේනියල් රූට් එක තියෙනවා accessory nerve එකේ. ඒ වගේම ස්පයිනල් රූට් එක තියෙනවා. ක්‍රේනියල් රූට් එක පටන් ගන්නේ medulla oblongata එකෙන්. එතකොට ඒකේ මේ nucleus ambiguous එකෙන් පටන් ගන්න. ඒ වගේම ස්පයිනල් රූට් එක upper 5 cervical segments වලින් පටන් අරගෙන ස්පයිනල් කෝඩ් එකේ ඉමර්ජ් වෙනවා. ඒ ඉමර්ජ් වෙලා මෙයා medulla oblongata එකේ foramen magnum එක හරහා skull එකට ඇතුල් වෙනවා. ඒ වගේම ක්‍රේනියල් රූට් එක inferior cerebral pedangle එක සහ ඔලිව් එක අතර තියෙන ගෲව් එකෙන් එමර්ජ් වෙනවා. ඒ එමර්ජ් වෙනා ඊට පස්සේ ක්‍රේනියල් රූට් එක සහ ස්පයිනල් රූට් එක එකකට එකතු වෙලා
ජුගල ෆොර්මන් එකකින් එලියට එනවා ජුගල ෆොර්මන් එකෙන් එලියට ආව ගමන් දෙන්නයි සෙපරේට් වෙලා ක්‍රේනියල් රූට් එක යනවා වේගස් නර්ව් එකත් එක්ක සහ ස්පයිනල් රූට් එක ස්ටෙනොක්ලෙඩොමස්ටොයිඩ් එක හරහා මේකට සප්ලයි කරලා ඊට පස්සේ පොස්ටිරියර් ට්‍රයැන්ගල් එක ක්‍රොස් කරලා ඊට පස්සේ ට්‍රැපීසියස් දක්වා යනවා අපිට මේ ඇක්සෙලරේටර් එක ටෙස්ට් කරන්න පුළුවන් මෙන්ලි මෙයාගේ ස්පයිනල් රූට් එකෙන්. එතකොට ස්ටෙනොක්ලෙඩොමස්ටොයිඩ් මසල් එක සහ ට්‍රැපීසියස් මසල් එක තමයි මේකෙදි ටෙස්ට් කරන්නේ. එතකොට ට්‍රැපීසියස් මසල් එක අපිට ටෙස්ට් කරන්න පුළුවන් ෂෝල්ඩර් ස්ට්‍රක් කරන්න කියලා. ඒ වගේම ස්ටෙනොක්ලෙඩොමස්ටොයිඩ් මසල් එක චෙක් කරන්න පුළුවන් අපිට කියන්න පුළුවන් අපි මේ පේෂන්ට් කියන්න පුළුවන් රොටේට් කරන්න කියලා හෙඩ් එක against resistant. ඒ කියන්නේ අපි පේෂන්ට් එක කියනවා වම් පැත්තට හෙඩ් එක රොටේට් කරන්න කියනවා අපි වම් පැත්තට රොටේට් කරන්න බැරි වෙන්න රෙසිස්ටන්ට් එකක් දෙන ගම රෙසිස්ටන්ස් එකක් දෙන ගම හරිද එතකොට මේ ගැන කිව්වොත් එහෙම මේ අපි දැන් වම් පැත්තට හෙඩ් එක රොටේට් කරද්දී එතනදී වැදගත් වෙන්නේ දකුණු පැත්තේ ස්ටෙනොක්ලෙඩොමස්ටොයිඩ් මසල් එකේ ඇක්ෂන් එක හරිද එතකොට එකක් තමයි ෂෝල්ඩර් ස්ට්‍රක් කරන්න කියනවා අනිත් එක තමයි රෙසිස්ටන්ස් එකට අගේන්ස්ට් හෙඩ් එක රොටේට් කරන්න කියලා කියනවා එතකොට මේ විදිහට ටෙස්ට් කරන එක්ස්රේ නර්ව් එකේ මොකක් හරි ලීෂන් එකක් ආවොත් ඒ ලීෂන් එක එන්න පුළුවන් ගන්ෂොට් ඉන්ජරි එකක් නිසා ඒ වගේම මොකක් හරි ට්‍රෝමා එකක් නිසා ඒ වගේ නිසා ඒ පොස්ටිරියර් ට්‍රයැන්ගල් එක ආශ්‍රිත මොකක් හරි මේ දෙයක් වුණොත් එහෙම මේ එක්ස්රේ නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන් හරිද එතකොට මේ වගේ ෆීචර්ස් එන්න පුළුවන් එකක් තමයි ෂෝල්ඩර් ඩ්‍රොපින් එකක් එන්න පුළුවන් ඒ වගේම වීක්නස් එකක් එන්න පුළුවන් හෙඩ් එක ඔපොසිට් සයිඩ් එකට රොටේට් කරද්දී ඔපොසිට් සයිඩ් එකට රොටේට් කරන තමයි ඇෆෙක්ටඩ් සයිඩ් එකේ ස්ටෙනොක්ලෙඩොමස්ටොයිඩ් මසල් එක වැදගත් වෙන්නේ ඒ වගේ මේ ලීෂන් එකක් තියෙන කෙනෙක්ගේ වීක්නස් එකක් සහ ඩිෆිකල්ටි එකක් එනවා ආර්ම් එක හොරිසොන්ටල් ලෙවල් එකට උඩින් උස්සද්දී හයිපර්ග්ලිසරල් නර්ව් එක ගැන කතා කරද්දී හයිපර්ග්ලිසරල් නර්ව් එක කියලා කියන්නේ 12 වෙනි නර්ව් එක මෙයා පියර් මෝටර් නර්ව් එකක් එතකොට මෙයා මෝටර් නර්ව් එකක් නිසා මෙයාගේ අනිවාර්යෙන් තියෙනවනේ මෝටර් නියුක්ලියස් එකක් එතකොට මේ මෝටර් නියුක්ලියස් එක හයිපර්ග්ලිසරල් නියුක්ලියස් එක තියෙන ලෙවල් එක මම කිව්වා මොකද්ද